අයිබෝන් හැමෝටම අපි අද කතා කරන්න යන්නේ ශ්‍රේණි හා ගණිත අභ්‍යූහණය කියන පාඩම. එතකොට අපි මේක series and mathematical induction කියලා කතා කරනවා. එතකොට මේ පාඩම ගත්තාම මේ පාඩමේ ශ්‍රේණි කියලා කියන්නේ එක කොටසක්, ගණිත අභ්‍යූහණය කියලා කියන්නේ තව කොටසක්. හරිද? එතකොට ශ්‍රේණි ගත්තාම ශ්‍රේණි පාඩමින් ගානක් විදිහට එන්නේ රචනා ගානක් වෙනවා ලකුණු 75ත් 100ත් අතර. හරි? right. එතකොට ගණිත අභ්‍යූහණයෙන් අපිට හැමදාම කෙටි ප්‍රශ්නයක් එනවා ලකුණු 25ක. හැමදාම පියෝ පේපරේ පළවෙනි කෙටි ප්‍රශ්නය තමයි ගණිත අභ්‍යූහණයෙන් එන්නේ. හරිද? එතකොට මේ ශ්‍රේණි කොටසේ යම් කොටස් කිහිපයක් ඕලෙවල් වලත් කරලා තියෙනවා. සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි කියන ඒවා මතක නැතුව ඇති. ඒ වුණාට අපි ඒවා ආයෙත් කතා කරනවා ඒ ලෙවල් වලට ආපුවාම. හරි? එතකොට ඔයාලට පේනවා ඇති ඔයාලට PO පේපර් එකෙන් ලකුණු 100කට වැඩි සංඛ්‍යාවක් ගන්න පුළුවන් පාඩම් දෙකක් තමයි ශ්‍රේණි හා ගණිත අභ්‍යූහණය කියලා කියන්නේ. පැහැදිලිද? right. එතකොට මේ පාඩම් දෙක ගැන අපි කතා කරගෙන යමු. මොනවද තියෙන්නේ, මොනවද කරන්න තියෙන්නේ කියලා. ඇත්තටම ගත්තොත් ගොඩක් ලේසි පාඩම් දෙකක්. මේ කියලා දෙන්නම් ස්ටෙප්ස් ටිකත් එක්ක කොහොමද ගානක් හදන්න ඕන, ඒ අනම්මන පාවිච්චි කරන ක්‍රම, කෙටි ක්‍රම සහ ඒ විභාග ගණන් ටික ගාවට යනකම් පිළිවෙලට පාඩම පිළිවෙලට ලියා ගන්න, නෝට් එක සම්පූර්ණ කරගන්න, ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. මේ මොකද එතකොට ලේසි අපිට මේක ඉස්සරහට අරගෙන යන්න. හරි? වීඩියෝ එක බලලා නෝට් එක පිළිවෙලට ලියන්න. ඒ වෙලාවේ ඔයාලා වීඩියෝ බලද්දි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලේ මෙසේජ් එකක් දාන්න. ඒක අපි කතා කරලා ඒ ප්‍රශ්නේ මොකක්ද කියන එක निराකරණය කරගමු එතකොට. හරි? හරි. එතකොට මම මුලින්ම පටන් ගන්නෙ ශ්‍රේණි කියන කොටස සාකච්ඡා කරන්න. හරිද? හරි. අපි මුලින්ම කතා කරලා ඉමු පාඩමේ මාතෘකා ටික. මුලින්ම පාඩමේ හැඳින්වීම අපි කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි එක යටතේ ශ්‍රේණි ආකාර මොනවද තියෙන්නේ කියලා කතා කරනවා. තුන්වෙනි එක යටතේ සාධාරණ පදය සෙවීම ගැන අපි කතා කරනවා. හතරවෙනි එක යටතේ පද n ගණනක එකතුව හොයන්න යනවා. හරිද? අපි මෙන්න මේ ටික තමයි මේ පාඩම් පුරාවට කතා කරන්න යන්නේ. එතකොට වෙන පාඩම් වල වගේ අර මාතෘකා වෙන වෙනම ගොඩක් වෙලාවට කතා කරන්න බැරි වෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ මාතෘකා ටික තමයි අපිට පොදුවේ ගත්තාම කතා කරන්න තියෙන්නේ. හරි? වෙන පාඩම් වලට චුට්ටක් වෙනස්. ඒ කියන්නේ මාතෘකා එහෙම එක එක දාලා අපිට කතා කරන්න අමාරුයි වෙන ඒ වගේ. ඒ වුණාට පාඩම යන්නේ මේ මාතෘකා හතර ඔස්සේ. හරි? හොඳයි. ලියා ගන්නකො මාතෘකා හතර. මුලින්ම හැඳින්වීම යටතේ අපි කතා කරමු අනුක්‍රමයක්. එහෙම නැත්නම් සීක්වන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? අනුක්‍රමයක් එහෙම නැත්නම් සීක්වන්ස් එකක් කියලා කියන්නේ පද රටාවකට. මොකටද? පද රටාවකට. හරිද? ඒ කියන්නේ දැන් අපි ඔය උදාහරණයක් එහෙම ගත්තොත් මට මෙහෙම කියන්න පුළුවන්. අපි දන්නවා 6 9 12 15 මේ මොකද වෙලා තියෙන්නේ? මෙයාට වැඩි මෙයා 3ක් වැඩි. මෙයාට වැඩි මෙයා 3ක් වැඩි. මෙයාට වැඩි මෙයා 3ක් වැඩි. හරි. මේක පද රටාවක්නේ නේද? ඔව්. එතකොට අපි මේකකට කියන්නේ මොකද්ද? සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. සීක්වන්ස් එක. හරිද? මේක සීරීස් එකක් නෙමෙයි. හරිද? මේක සීක්වන්ස් එකක්. එහෙම නැත්නම් අනුක්‍රමයක්. මේක ශ්‍රේණියක් නෙමෙයි. හරිද? තව උදාහරණයක් ගත්තොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් 1 4 9 16 හරි? වර්ග සංඛ්‍යා. හරි? right. එතකොට මේවා මොනවද? මේවා අනුක්‍රම. හරිද? right. එතකොට අනුක්‍රම කියලා කියන්නේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? සංඛ්‍යා රටාවක් අනුක්‍රමයක් ලෙස වේ කියලා. සංඛ්‍යා රටාවක් අනුක්‍රමයක් ලෙස වේ. හරිද? එතකොට මේක නිරූපණය වෙන්නේ මෙන්න මේ ක්‍රමාවලිය. හරිද? මෙන්න මේක නිරූපණය වෙන්නේ ක්‍රමාවලිය. right. ලියා ගන්න මේක. අපි එතකොට බලමු මොකක්ද ශ්‍රේණියක් කියන්නේ කියලා. හරිද? අපි බලමු මොකක්ද ශ්‍රේණියක් කියලා කියන්නේ කියලා. right. ශ්‍රේණියක් කියලා කියන්නේ
මෙන්න මේ වගේ එකකට. හරි. අපි අර ලිව්ව මේ සංඛ්‍යා අනුක්‍රම තියෙනවනේ. ආන් ඒවා ධන ලකුණකින් සම්බන්ධ කරපුවම තමයි ශ්‍රේණියක් හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි අර කලින් ලිව්ව සංඛ්‍යා අනුක්‍රමයේම මට ධන ලකුණක් දාලා ලියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ධන ලකුණක් දාලා ලිව්වහම එන්නේ අපිට මොකද්ද? මේ එන්නේ ශ්‍රේණියක්. මේ එන්නේ සීරීස් එකක්. හරි? එතකොට සීරීස් එක මොකද්ද තියෙන්නේ? සීරීස් එක තියෙන්නේ ධන ලකුණකින් එකතු වෙච්ච පද සෙට් එකක්. හරිද? ධන ලකුණකින් එකතු වෙච්ච පද සෙට් එකක්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති ශ්‍රේණියක් කියලා කියන්නේ මොකද්ද? යම්කිසි පද ගණනක එකතුවක්. හරි? අර අපි අනුක්‍රමයක් ගැන කතා කරද්දී අනුක්‍රමයක් කියලා කිව්වේ පද රටාවකට. ශ්‍රේණියක් කියලා කියන්නේ යම්කිසි පද ගණනක එකතුවකට. හරි? රයිට්. අපිට ලියන්න පුළුවන් මෙතනින් මෙයාගේ හැඳින්වීම විදිහට මොකද්ද? ඉහත ආකාරයට වූ සංඛ්‍යා අනුක්‍රමයක් ධන ලකුණකින් සම්බන්ධ කළ විට ශ්‍රේණියක් ලැබේ. හරි. ඒ කියන්නේ යම්කිසි අනුක්‍රමයක එකතුවකට තමයි මොකද්ද ශ්‍රේණියක් කියලා කියන්නේ. හරි? සීක්වන්ස් එකක එකතුවකට තමයි සීරීස් එකක් කියලා කියන්නේ. හරිද? හරි. එතකොට ඔයාලා බලන්න ඔයාලා නෝට් එකේ දැන් උතර ලියලා තියෙන මොකද්ද? උඩින් ලියලා තියෙන අනුක්‍රම ශ්‍රේණි. හරි. එතකොට මේ දෙකේ සම්බන්ධය බලන්න. අනුක්‍රමයක් කියලා කියන්නේ පද රටාවකට. නේ? සීක්වන්ස් එකක් කියලා කියන්නේ පද රටාවක්. සීරීස් එකක් කියන්නේ මොකද්ද බලන්න. සීරීස් එකක් කියලා කියන්නේ බලන්න මේ ඔක්කොම එකතු වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි පදවලක එකතුවකට. ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රමයක එකතුවකට තමයි ශ්‍රේණියක් කියලා කියන්නේ. හරිද? ඒක ඉස්සරම හොඳට උලට දාගන්න. ශ්‍රේණියක් කියලා කියන්නේ මොකද්ද? සංඛ්‍යා අනුක්‍රමයක එකතුවක්. හරි? ඒක තමයි ඉස්සරම උලේ තියෙන්න ඕන. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේක තමයි මේ කොටසේ අපිට කතා කරන්න තියෙන හැඳින්වීම. හරිද? හොඳයි. ඊට පස්සේ අපි කතා කරනවා ශ්‍රේණි කිහිපයක් ගැන A level වලදී. හරි? අපිට ලියන්න පුළුවන් ශ්‍රේණි ආකාර කිහිපයකි එක සමාන්තර ශ්‍රේණි දෙක මොකද්ද ගුණෝත්තර ශ්‍රේණි. මේ දෙකම ඕවරල් වල කතා කරලා තියෙනවානේ. ඔව්. ගුණෝත්තර ශ්‍රේණි. තුන්වෙනි එක තමයි අපි කතා කරන සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි. ඒ කියන්නේ ඔයාලට පේනද මේ දෙකේ මික්ස් එකක් වගේනේ. ඔව්. මේ දෙකේ මික්ස් එකක් තමයි සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියලා කියන්නේ. හතරවෙනිට අපි කතා කරනවා බහුපද ශ්‍රිත ඇතුළත් ශ්‍රේණි. හරි? ඒ කියන්නේ පොලිනෝමියල් සීරීස් අපි කතා කරනවා. හරි? හරි. ඊට පස්සේ අංක 5 යටතේ අපි කතා කරනවා මොකද්ද? පරිමේය ශ්‍රිත ඇතුළත් ශ්‍රේණි. මේ පරිමේය ශ්‍රිත කියලා කියන්නේ ඔයාලා දන්නවා පරිමේය ශ්‍රිත කියලා කියන්නේ x ධන 1 යට x වර්ගය ඍණ 2යි x ඔන්න ඔය වගේ භාග අයිති වෙන ශ්‍රේණි ගැන තමයි මේ පරිමේය ශ්‍රිත ඇතුළත් ශ්‍රේණි වල අපි කතා කරන්නේ. හරිද? හරි. එතකොට අන්තිම එක විදිහට අපි කතා කරනවා මිශ්‍ර ශ්‍රේණි. කියලා කියන්නේ මේ කිහිපයක් එකතු වෙලා හැදෙන මොකක් හරි ශ්‍රේණියකට. හරිද? එතකොට අපි මෙතෙන්දී කතා කරන්න යන්නේ ඔය A level වලදී මෙන්න මේ ශ්‍රේණි ආකාර ගැන. සමාන්තර ශ්‍රේණි,
ගුණෝත්තර ශ්‍රේණි, සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි, බහුපදශිත ඇතුළත් ශ්‍රේණි, පරිමේෂිත ඇතුළත් ශ්‍රේණි, මිශ්‍ර ශ්‍රේණි. හරිද? හරි. මේ ටික මම පිළිවෙලට කියලා දෙන්න. පළවෙනි කොටසේ මම සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි කියලා දෙන්න. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියලා දෙන්න. right? මෙන්න මේ කොටස් තුන මම මුලින්ම කියලා දීලා ඉන්න. ඊට පස්සේ මේ කොටස් තුන කියලා දෙන්න. හරි? ඇත්තට මේ ගොඩක් ලේසි පාඩමක්. මේ ටික නම් කොහොමත් මවුලන්නේ නැහැ. මේකේ ගණන් හදන ක්‍රම කිහිපයක් අපිට අලුතෙන් ඉගෙන ගන්න වෙනවා. මොකද මේක අපි අලුතෙන් ඉගෙන ගන්න. එතකොට මේ ගණන් හදන ක්‍රම ටික අපිට සෙට් වුණාට පස්සේ අවුලම්ම නැහැ. මේ අපිට ඕන ගානක් පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. right. මේ ශ්‍රේණි ආකාර ටික ලියා ගන්න. අපි යමු ඊළඟට සමාන්තර ශ්‍රේණි ගැන කතා කරන්න. මුලින්ම අපි සමාන්තර ශ්‍රේණි ගැන කතා කරමු. හරි? parallel series. හරි. එතකොට මොකද්ද සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? හරි. මම මුලින්ම සරල උදාහරණයකින් පැහැදිලි කරලා ඉන්නම් මොකද්ද සමාන්තර ශ්‍රේණියක් කියන්නේ කියන එක. හරි. අපි හිතමු මෙන්න මේ ශ්‍රේණිය අපි සාමාන්‍යයෙන් සීරීස් එකක් හින්දා යා S කියලා අංකණය කරනවා. හරි? S right. S මේක සමේෂන් කියලාත් අපි කියනවා. මොකද මේ එකතුවක් නේ තියෙන්නේ. ඒ හින්දා තමයි S කියලා අංකණය කරන්නේ. අපි මේ අංකණය ගැන ඉස්සරහට තවදුරටත් කතා කරමු. හරි? මට ලියන්න පුළුවන් 1 ධන 3 ධන 5 ධන 7 ධන ඔන්නෝ ටිකක් විදිහට. දැන් මේක ගත්තොත් එහෙම මේක සමාන්තර ශ්‍රේණියක්. පැහැදිලි වෙන්නේ? එකතුවකින් තමයි සම්බන්ධ වෙලා තියෙන ඔක්කොම පද ටික සහ මේක සමාන්තර ශ්‍රේණියක්. ඇයි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? බලන්න මෙයාගෙන් මෙයාට යද්දි මොකද වෙලා තියෙන්නේ? දෙකක් වැඩි වෙලා. මෙයාගෙන් මෙයාට යද්දි දෙකක් වැඩි වෙලා. මෙයාගෙන් මෙයාට යද්දි දෙකක් වැඩි වෙලා. හරි? ඒ කියන්නේ මේ දෙන්න අතර අර පොදු අන්තරය එන්නේ එකම අගයක්. ඒ කියන්නේ 3න් 1 අඩු කරමුකෝ. 3න් 1 අඩු කරපුවම එන්නේ 2යි. 5න් 3 අඩු කරන්නකෝ. කීයද එන්නේ? 2යි. 7න් 5 අඩු කරන්නකෝ. කීයද එන්නේ? 2යි. ඒ කියන්නේ මේවා අතර තියෙන පොදු අන්තරය එකම අගයක්. පැහැදිලිද? එහෙනම් සමාන්තර ශ්‍රේණියක තියෙන විශේෂ ලක්ෂණය තමයි මොකද්ද? ඒ සමාන්තර ශ්‍රේණියේ තියෙන පද අතර පොදු අන්තරය එකම අගයක් ගන්නෙ. ඒ කියන්නේ common difference එක එකම අගයක තියෙන්නේ. හරි? මේ දෙන්න අතරත් 2යි, මේ දෙන්න අතරත් 2යි, මේ දෙන්න අතරත් 2යි. හරි? ඒක අපි ගන්නෙ දෙවෙනි පදයෙන් පළවෙනි පදේ අඩු කරලා. ඊට පස්සේ තුන්වෙනි පදයෙන් දෙවෙනි පදේ අඩු කරලා. එහෙම තමයි අපි මේක ගන්නෙ. හොඳයි. එතකොට දැන් මේ සමාන්තර ශ්‍රේණිය දිහා බලලා මට පොඩ්ඩක් මේ සමාන්තර ශ්‍රේණිය ටිකක් වෙනස් විදිහකට ලියා ගන්න පුළුවන්. හරි? ටිකක් වෙනස් විදිහකට ලියා ගන්න පුළුවන්. ඇයි ඒ කියලා මම පස්සේ කියන්නම්. මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔයාලට තේරෙයි මේක. මේක නම් අවුලක් වෙන්නේ නැහැ. මෙයා 1 මෙයා මට ලියන්න පුළුවන් 1 ධන 2 කියලා. පැහැදිලිද? ඔව්. මෙයා මට ලියන්න පුළුවන් කොහොමද? 1 ධන 4 කියලා. මෙයා මට ලියන්න පුළුවන් 1 ධන 6 කියලා. ධන 33. හරි? right. දැන් මෙයාලා මට ලියන්න පුළුවන් බලන්න 1 ධන 2 මෙයා ලියන්න පුළුවන් 1 ධන දේවතාවක් 2 ධන 1 ධන 3 වතාවක් 2 ධන 33. අන්න බලන්න මෙන්න මේ පොදු මේ පොදු අන්තරය. මෙන්න මේ පොදු අන්තරය 2නේ. හරි? මෙතන 2 1යි. මෙතන 2 2යි. මෙතන 2 3යි. එතකොට අර පොදු අන්තරය තමයි මොනවා වෙවිද? වැඩි වෙවි එකතු වෙන්නේ. මේ මෙතනට පොදු අන්තරය එකතු වෙලා තියෙන්නේ 1යි. මෙතනදී පොදු අන්තර 2ක් එකතු වෙලා. මෙතනදී පොදු අන්තර 3ක් එකතු වෙලා. පේනවද? සීරීස් එක හැදිලා තියෙන විදිය. එතකොට අර පොදු අන්තරය කියන එකෙන් තමයි මේ සම්පූර්ණ සීරීස් එකම එන්න වෙනස් වෙන්න ගන්නෙ. හරි? ඔයාලට මේක ලිව්වහම තේරෙන්නේ නැති මේ මෙතන මුකුත්ම නැහැ. ඒක පළවෙනි පදේනේ. හරි? හැම වෙලෙම පළවෙනි පදයට ඊට පස්සේ පොදු අන්තරය එකතු වෙනවා. පළවෙනි පදයට පොදු අන්තරය වගේ දෙගුණයක් එකතු වෙනවා. පළවෙනි පදයට පොදු අන්තරය වගේ තුන් ගුණයක් එකතු වෙනවා. හරි? එතකොට එහෙම තමයි මේ සීරීස් එකේ තියෙන එහෙම නැත්නම් මේ ශ්‍රේණියේ තියෙන මේ එක එක පදය හැදෙන්නේ. හරිද? හරි. එහෙනම් අපිට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. right. ලියාගමුකෝ.
පළමු පදය simple Aද පළමු පදය simple Aද පොදු අන්තරය common difference එක simple Dද වන පද n ගණනක් ඇති සමාන්තර ශ්‍රේණිය සලකමු. අද n ගණනක් තියෙන මම මෙයාව n කියලා ලියනවා. හරිද? එතකොට අර උඩේක මතකයිනේ. මොකද කරේ? පළවෙනි පදේ තියෙනවා. ඊට පස්සේ පළවෙනි පදේට එකතු වෙනවා පොදු අන්තරය. ඒ කියන්නේ පළවෙනි පදේ a නම් මට දෙවෙනි පදේ ලියන්න පුළුවන් a ධන d කියලා. ඊළඟ පදේ කොහොමද ලියන්න පුළුවන්? a ධන 2යි d කියලා. ඊළඟ පදේ a ධන 3යි d. right? ඔහොම මට ලියන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලා හිතන්න මේකේ පද n ගණනක් තියෙනවා කියලා. හරිද? මෙයාගේ පද n ගණනක් තියෙනවා. හරිද? දැන් මේ වගේ ශ්‍රේණියක පද අනන්තයට යනකම් තියන්න පුළුවන් නේ. හරිද? එතකොට අපි අනන්තයට යනකම් මේවා ලියලා ඉන්න බෑනේ. එතකොට අපි මොකක් හරි n වෙනි පදයක්, ඒ කියන්නේ මොකක් හරි සාධාරණ පදයක් අපි ලියා ගන්න බලමු. හරිද? එතකොට මට මෙයාගේ සාධාරණ පදේ ලියා ගන්න පුළුවන් බලන්න a ධන n ඍණ 1d කියලා. a ධන n ඍණ 1d කියලා. ඇයි ඒ? පළවෙනි පදේට d එකතු වුණාද? නෑනේ. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පළවෙනි පදේ. u1. අපි පළවෙනි පදේ අංකණය කරන්නේ u1 විදියට. මෙයා දෙවෙනි පදේ. u2. මෙයා තුන්වෙනි පදේ. u3. එතකොට බලන්න u1ට da එකතු වෙලා තියෙනවද? නෑ. u2ට da එකක් එකතු වෙලා තියෙනවා. u3ට da දෙකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් un කියන එක්කෙනාට මොකද්ද වෙන්න ඕන? da n ඍණ එකක් එකතු වෙන්න ඕන. පැහැදිලිනේ? මේ 2ට 1යි නම් 3ට 2යි නම් nට n ඍණ එකක්. ඒ කියන්නේ යාට වැඩි එකක් අඩුවෙන් එකතු වෙන්න ඕන. හරිද? හරි. එතකොට මෙන්න මේක තමයි අද n ගණනක ශ්‍රේණියක් ලියන්න පුළුවන් සාධාරණ ආකාරය. හරිද? පද n ගණනක ශ්‍රේණියක් ලියන්න පුළුවන් සාධාරණ ආකාරය තමයි මෙන්න මේක. a ධන d ධන 2යි d ඔහොම ලියලා n වෙනි පදේ මට ලියන්න පුළුවන් a ධන n ඍණ 1යි d කියලා. හරි. ලියාගමුකෝ. හොඳයි. එතකොට දැන් මෙන්න මේක හොඳට අහගන්න. මේක තමයි මේ පාඩමේ තියෙන එකම පොයින්ට් එක. හරිද? ඔයාලට පුළුවන් නම් එයාලා දෙන ඕනම සීරීස් එකක සාධාරණ පදය. එයා ටර්ම් එක. එහෙම නැත්නම් ඔව් සාධාරණ පදය. right. ඊට පස්සේ පද n ගණනක එකතුව. ඒ කියන්නේ summation of n terms. හරි. ඒ කියන්නේ අපිට ඕනම සීරීස් එකක ඕනම ශ්‍රේණියක සාධාරණ පදය සහ පද n ගණනක එකතුව ලියන්න පුළුවන් නම් අපිට ඕනම ගාණක් හදන්න පුළුවන්. හරිද? හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් බලන්න මෙන්න මෙයාගේ සාධාරණ පදය වෙන්නේ මේ n වෙනි පදය. n ට 1 දාන්නකෝ. n ට 1 දැම්ම ගමන් මොකද වෙන්නේ? මෙතන 1 ඍණ 1 බිඳුව වෙලා අපිට a කියලා එනවා. ඒ කියන්නේ u1 සමානයි a. අන්න පළවෙනි පදේ ආවා. හරි? මෙතනට 2 දාන්න. මෙතනට 2 දැම්ම ගමන් a ධන d කියලා මෙතනින් එනවා. අන්න දෙවෙනි පදේ ආවා. n ට 3 දාන්න. u3 a ධන 2යි d කියලා ආවා. අන්න ඒ කියන්නේ මෙන්න මේක තමයි මොකද්ද? සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදය. හරිද? right. එතකොට අපිට ඕනම ශ්‍රේණියක සාධාරණ පදය සහ
පද n ගණනක එකතුව ලියා ගන්න පුළුවන් නම් කිසි අවුලක් නැහැ ඕන ගානක් හදන්න පුළුවන්. එතකොට අපි සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි කතා කරද්දී ඒවට ඔප්පු කරපු ඒවා තියෙනවා. ඔප්පු කරපු ඒවා කියලා කියන්නේ සමාන්තර ශ්‍රේණියක් ගත්තාම සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදේ කතා කරමුකෝ අපි ඉස්සරහම. සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදේ. හරි. සාධාරණ පදේ අපි අංකණය කරන්නේ UR කියලා. UR කියලා. හරි. එතකොට මේ UR කියන එක ගැන අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. UR සමානයි A ධන R ඍණ 1D කියලා. හරි. UR සමානයි A ධන R ඍණ 1D කියලා අපිට ලියන්න පුළුවන්. මේක ඕලල් කාලේ තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පළමු පදය. නැත්නම් ෆස්ට් ටර්ම් එක. හරි. D කියන්නේ මොකද්ද? පොදු අන්තරය. common difference එක. R කියන්නේ මොකද්ද? R කියලා කියන්නේ පද අංකය. හරි. right. ඒ කියන්නේ මෙයාට එක දැම්මොත් කවුද එන්නේ? U එක එනවා. මෙයාට දෙක දැම්මොත් U දෙක එනවා. හරි. R ට 100 දැම්මොත් 100 වෙනි පදේ එනවා. R ට 5000 දැම්මොත් 5000 වෙනි පදේ එනවා. හරිද? කවදාවත් ශ්‍රේණියක ඍණ පද නැහැ. හරිද? කවදාවත් ශ්‍රේණියක ඍණ පද පිළිටන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අපි හැම වෙලෙම මේක ශ්‍රේණියක් කියලා දන්නකො. මේ ශ්‍රේණියේ අපි ඍණ පද නැහැනේ මල්ලිනේ. පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය එහෙම නෙන්නේ. එතකොට R වලට ගන්න පුළුවන් මොනවද? ධන අගයන් පමණයි. හරි. ඒකත් මතක තියාගන්න. මේ R වලට ගන්න පුළුවන් ධන අගයන් පමණයි. හරි. හරි. එතකොට ඔයාලා ඕලල් කරද්දී මේ සූත්‍රය ඉගෙන ගන්න ඇති අනිවාර්යෙන්. ඒක ආවේ කොහොමද ඒවා මතක නැතුව ඇති. ඔන්න මම ආපු විදිහත් එක්ක මතක් කරා. අපිට ඕලල් කාලේ මේක කියලා දෙන්නේ මෙහෙම. ඕලල් කාලේ කියලා දෙන්නේ Tn සමානයි A ධන n ඍණ 1D කියලා සූත්‍රය. හරි. අපි A level දෙද්දී UR සමානයි A ධන R ඍණ 1D කියලා මේ සූත්‍රේ පොඩ්ඩක් අකුරු ටිකක් වෙනස් කරගන්නවා. හරි. සූත්‍රයට හානියක් නැහැ. අපි මෙන්න මේ සූත්‍රයේ මෙතනින් එහාට සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදය. එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණියක ෆෙයා ටර්ම් එක විදිහට පාවිච්චි කරමු. හරි. UR සමානයි A ධන R ඍණ 1D. right. දැන් ඔන්න අපි සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදේ ලියන්න දන්නවා. හොඳයි. අපි ඊළඟට බලමු කොහොමද සමාන්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව ගන්න කියලා. හරි. ඊට පස්සේ බලමු සමාන්තර ශ්‍රේණියක කොහොමද පද n ගණනක එකතුව ගන්න කියලා. හොඳයි. මේකත් කටපාඩමේ තියාගන්න සූත්‍රයක්. හරි. මොකද්ද? පද n ගණනක එකතුව සඳහා සූත්‍රය. right. අපි බලමු කොහොමද ගන්න කියලා. ඔයාලට මතක ඇති මෙන්න මේ Sn කියන එක ගැන අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලත් ලිව්වා මේක. මෙන්න මේ විදිහට අපිට මෙයාව ලියන්න පුළුවන්. හරි. හරි. එතකොට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් එක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මොකක්ද වෙනස් කරගන්නේ? වෙනස් කරගන්න කියන්නේ දැන් ඔයාලට මතක ඇති මම පළවෙනි පදේ ලිව්වා, දෙවෙනි පදේ ලිව්වා, තුන්වෙනි පදේ ලිව්වා, ඊට පස්සේ ලිව්වා n වෙනි පදේ. මෙහෙම ලිව්වේ. මම ලියලා පෙන්නන්නම්කෝ. හරි. මම මේක දැන් පද n ගණනක එකතුව ගන්න ඕන හින්දා මම මෙහෙම ලියා ගන්නවා. Sn කියන එක නා ලියා ගන්නවා. දැන් මෙතන ලියාගත්තේ කොහොමද? මෙතන ලියාගත්තේ අග ඉඳලා මුලට. මුල ඉඳලා අගට. මම ඊළඟ එකේ ලියනවා අග ඉඳලා මුලට. හරි. ඒ කියන්නේ මෙතන මම ලියා ගන්නවා A ධන n ඍණ 1D. හරිද? ඊට පස්සේ මම මේ මෙතන තියෙන පදේ ලියනවා. හරි. n ඍණ 1 වෙනි පදේ. ඒක මට ලියන්න පුළුවන් A ඍණ n ඍණ 2D කියලා. හරි. කොහොමම ලියන් යන්න පුළුවන්. right. අන්තිම පදේ ඉන්නේ A කියලා. ඒ කියන්නේ මේකම අනිත් පැත්තට ලියාගත්තා. හරිද? right. ඊට පස්සේ මම කරන්නේ මේ දෙන්නව එකතු කරන එක. හරිද? මේ දෙන්නව මම එකතු කරනවා. මේ දෙන්න එකතු කරපුවාම මොකද්ද මේ පැත්තේ එන්නේ?
2sn කියලා. මෙතන එන්නේ මොකද්ද බලන්න. මෙතන එන්නේ 2a ධන n ඍණ 1id. එතනත් මොකක්ද දෙන්නේ කියලා බලන්න. දැන් මේ දෙන්න එකතු වෙන්නේ. right. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. කවුද එන්නේ? 2a ධන d එකයි n ඍණ 2id. බලන්න n ඍණ 1id. හරි. මේ දෙන්නත් එකතු කරන්න. කවුද එන්නේ? 2a ධන n ඍණ 1id. හරිද? හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන 2sn තියෙද්දි මේ පැත්තේ තියෙනවා 2a ධන n ඍණ 1id ඒවා n ප්‍රමාණයක්. මොකද මේකේ පද n ගාණක් තියෙනවා. හරිද? එතකොට මට ලියන්න පුළුවන් එහෙනම් n වතාවක් 2a ධන n ඍණ 1id කියලා. හරි? හරි. එතකොට මට ඕන කවද? මට ඕන sn. මට එනම් sn ලියන්න පුළුවන්. ඒ කියන්නේ පද n ගානක එකතුව ලියන්න පුළුවන්. n බෙදීම 2යි 2a ධන n ඍණ 1id කියලා. right. මෙන්න මේ සූත්‍රය තමයි මොකද්ද? පද n ගණනක එකතුව සඳහා අපි කටපාඩම් කරගන්න සූත්‍රය. හරිද? පද n ගණනක එකතුව මෙන්න මේ සූත්‍රයෙන් අපිට ගන්න පුළුවන්. හරි. n කියලා කියන්නේ පද ගණන, සිම්පල් a කියලා කියන්නේ පළවෙනි පදය, d කියලා කියන්නේ පොදු අන්තරය. හරි. එතකොට මෙන්න මේ සූත්‍ර ආපු විදිය මතක තියාගන්න නම් ඕනේ නැහැ. මෙන්න මේ සූත්‍ර ටික මතක තියාගන්න. හරිද? කොහොමද සමාන්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව එන සූත්‍රය. right. කොහොමද සමාන්තර ශ්‍රේණියක පොදු පදය ගන්න සූත්‍රය. හරි. එන්න එක මතක තියාගන්න. එතකොට අපිට පුළුවන් ලේසියෙන්ම ගණන් හදන්න. හරි. පැහැදිලිද? හොඳයි. සම්පූර්ණ කරගන්න මේක පළ නෝට් එකට දාගන්න. හරි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් මේ sn කියන එක කෙනා තියෙනවනේ. ඔයාලට මතක ඇති sn කියන එක කෙනා අපි ලියාගත්තේ මෙහෙම. සාධාරණව ලියාගත්තේ මෙන්න මේ විදිහට. a ධන n ඍණ 1id. හරිද? එතකොට දැන් මෙහෙම ලියාගත්ත එක්කෙනාගේ දැන් මේක අන්තිම පදේනේ. හරිද? මේ අන්තිම පදේට මම දා ගන්නවා l කියලා සංකේතයක්. හරිද? මේ අන්තිම පදේට මම දා ගන්නවා l කියලා සංකේතයක්. හරිද? හරි. දැන් හිතමු අපිට කවුරුද සීරීස් එකක් දීලා තියෙනවා. හරිද? සීරීස් එකක් දීලා අපෙන් අහනවා මේ සීරීස් එකේ එකතුව කීයද කියලා. හරිද? දැන් අපි ඒ සීරීස් එකේ අන්තිම පදේ දන්නවා. හරිද? සීරීස් එකේ අන්තිම පදේ දන්නවා. අන්තිම පදේ දන්නවා නම් මට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. right. අපිට SN ආවේ කවුරු කියලාද? SN ආවේ n බෙදීම 2යි 2a ධන n ඍණ 1id කියලා. මට මෙයාව කඩා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. n බෙදීම 2යි මේ 2a කියන එක කෙනා a ධන n ඍණ 1id කියලා. පැහැදිලිද? right. මෙන්න මේ a ධන n ඍණ 1id කියන එක කෙනා මම දැන් ගත්තා l කියලා. එහෙනම් මට මෙයා වෙනුවට දාන්න පුළුවන් කවුරු කියලාද? මෙයා වෙනුවට දාන්න පුළුවන් සිම්පල් l කියලා. අන්න මට සූත්‍රයක් කියනවා SN වලට SN සමානයි n බෙදීම 2යි a ධන l කියලා. පැහැදිලිද? මේක තමයි පද n ගණනක එකතුවට අපිට ගන්න පුළුවන් අනෙක් සූත්‍රය. l කියලා කියන්නේ අවසන් පදය. එහෙම නැත්නම් last term එක. හරි? එතකොට සමාන්තර ශ්‍රේණියක පොදු පදය ගන්න එක සූත්‍රයක පද n ගණනක එකතුව ගන්න සූත්‍ර දෙකකුත් තියෙනවා. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අවසන් පදය දන්නවා නම් විතරයි. මෙතන තරුවක් කරලා ලියාගෙනමු. මේකට උඩින් තරුවක් දාලා ලියාගෙනමු. මොකද්ද? අවසාන පදය සිම්පල් l දන්නේ නම් අවසාන පදය සිම්පල් l දන්නේ නම් මෙම සූත්‍රය පහත ලෙස ගත හැකිය. මෙම සූත්‍රය පහත ලෙස ගත හැකිය.
හරි. දැන් මේ ටික පිළිවෙලට ලියා ගන්න. හොඳයි. ඊට පස්සේ යමු මේ ටිකෙන් ගණන් හදන්න. හරි. අපි යමු එන්න මේ ගාන හදන්න. ලියා ගන්න 5 ගාන 8 ගාන 11 ගාන 23 එක 11 වෙනි පදය දෙක මේ පද 15 වෙනි එකතුව තුන n වන පදය හතර පද n ගණනක එකතුව සොයන්න. එතකොට ඉස්සරම බලමු මොනවද මේ එයාලා අපිට කියන්නේ කියලා. 11 වෙනි පදේ කියන්නේ මොකද්ද? 11 වෙනි පදේ කියලා කියන්නේ u11. පද 15 වෙනි එකතුව. මේ පද 15 වෙනි එකතුව කියන්නේ මොකද්ද කියලා බලමු ඉස්සරලා මේක හදලා. එතකොට ඉස්සරම අපි ගාන හදන්න කලින් ආයෙත් මෙයාගේ ශ්‍රේණිය ලියාගෙන ඉන්න. හරිද? මෙයාගේ ශ්‍රේණිය අපි ලියාගත්තොත් එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් මෙයාගේ ශ්‍රේණිය 5 ගාන 8 ගාන 12 ගාන 23 කියලා. ඔක්කොටම කලින් අපි මෙයාගේ සිම්පල් a සමානයි කීයද කියලා ලියමු. සිම්පල් a සමානයි කියන්නේ b සමානයි කියන්නේ තේරෙනවද? මෙයා අතර ગેප් එක 3. ඒ කියන්නේ a සමානයි 5යි d සමානයි 3. තේරෙනවද නේද? මුලින්ම අහලා තිබ්බේ මොකද්ද? මුලින්ම අහලා තිබ්බේ u11 කීයද කියලා. අපි අහලා තිබ්බේ u11 කීයද කියලා. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක un කියන එක ගැන අපිට ලියන්න පුළුවන්. කොහොමද? a ධන n ඍණ 1යි d කියලා. එහෙනම් u11 අපි ලියන්නේ කොහොමද? u11 ලියන්න පුළුවන්. a කියන්නේ කීයද? 5යි ධන n කියන්නේ කීයද දැන්? 11. 11 ඍණ 1 වතාවක් d. සුළු කරන්න අපිට එනවා 5 ධන 10 වැඩි කිරීම 3 සමානයි 35 කියලා. ප්‍රශ්න පදේ. ප්‍රශ්න පදේ නාමි කීයද? 35 කියලා අපිට ගන්න පුළුවන්. right. පැහැදිලිද අද විදිහ? a ධන n ඍණ 1යි d. හරිද? right. ඊට පස්සේ අංක 2. අංක 2 යටතේ මොකද තිබ්බේ? අංක 2 යටතේ තිබ්බේ මුල් පද 15 වෙහි එකතුව. මුල් පද 15 වෙහි එකතුව කියන්නේ කීයද? එකතුව කියන්නේ සංඛ්‍යාත්මකව S15. නේද? S15. හරි. අපි යමු S15 හොයන්න. අපිට මේ දත්ත ටික ඕන. අපි මේ ටික විතරක් මකා ගමු. හරි? ඉස්සරෝම අපි සූත්‍රය වල පටන් ගමු. Sn කියන සූත්‍රය. ඔයා ගන්න ඕන S15. ඒක දෙන්න. ඒක පුළුවන් හදන්න. අපි මුලින්ම Sn ලියලිමු. Sn කියන්නේ කවුද? Sn කියලා කිව්වේ 2යි a ධන n ඍණ 1යි d ද නැහැ. අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ. මොකද්ද? මුල තිබ්බා n බෙදීම 2 කියලා. හරි? ගොඩක් අයට අමතක වෙනවා. අමතක කරන්න එපා මල්ලි. n බෙදීම 2 වතාවක් 2යි a ධන n ඍණ 1යි d කියලා තමයි ඉන්නේ. එතකොට අපිට ඕන මොකද්ද? S15. අපිට S15 ලියන්න පුළුවන්. කොහොමද? 15 බෙදීම 2 වතාවක් 2 වැඩි කිරීම 5 ධන n කියන්නේ 15 ඍණ 1 d කියලා කියන්නේ 3යි. පැහැදිලිද? සුළු කරන්න මල්ලි. 15 බෙදීම 2 වතාවක් මෙතන 10යි. මෙතන ඉන්නේ 14යි 14 වතාවක් 3 ඉතින් ඔයාලට පුළුවන් සුළු කරලා බලන්න 42යි කියලා අපිට එනවා. හරිද? හරි. මේක සුළු කරමු. 15 බෙදීම 2 වැඩි කිරීම
52 හරි කියන්නේ 15 26 වැඩි කරා වගේ අපිට එන උත්තරේ 380ක් හරියට චෙක් කරලා බලන්න. හරි. හරියට චෙක් කරලා. මෙන්න එහෙම තමයි මේ සූත්‍ර අපි පාවිච්චි කරන්නේ. පැහැදිලි? ඊට පස්සේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ ආව තියෙනවා n වෙනි පදේ. ආයක ලේසි. n වෙනි පදේ කියන්නේ මොකද්ද? n වෙනි පදේ කියලා කියන්නේ un. අපිට un ලියන්න පුළුවන් කොහොමද? a ධන n ඍණ 1d කියලා. එහෙම නේද ලියන්න? ඔව්. එතකොට a කියන්නේ කීයද දැන්? a කියලා කියන්නේ 5යි. 5 ධන n ඍණ 1 අතව d. d කියන්නේ කීයද? 3යි. මේක සුළු කරමු. මට එනවා 5 ධන 3යි n ඍණ 3 කියලා. right. එහෙනම් මට un කියන එක නා ලියන්න පුළුවන් 2 ධන 3යි n කියලා. තේරෙනවද? මෙතන මම සුළු කරා. හරි. හරි. එතකොට මට n වෙනි පදේ ලියන්න පුළුවන් 2 ධන 3යි n කියලා. හරි. ඊපස්සේ අපෙන් අහනවා පද n ගණනක එකතුව. පද n ගණනක එකතුව අපිට ලියන්න පුළුවන් n බෙදීම 2 වතාවක් 2යි a ධන n ඍණ 1යි d කියලා. right. අපි මෙයාට ආදේශ කරමු අදාළ අගයන්. n ගානක එකතුව හොයන්න කිව්වේ. ඒකට n වෙනස් වෙන්නේ නැහැ. 2 වැඩි කිරීම 5 ධන n ඍණ 1 වතාවක් 3. සුළු කරන්න n බෙදීම 2යි එතන එනවා 10 ධන 3යි n ඍණ 3 කියලා. අපිට එහෙනම් එනවා Sn කියන එක එනවා n බෙදීම 2 වතාවක් 3යි n ධන 7 කියලා. පැහැදිලිද? මෙන්න මේක තමයි පද n ගණනක එකතුව තියෙන සූත්‍රය. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා ඔයාලට මේ ගාන හදපු විදිහ. හොඳයි. අද තව ගණන් දෙකක් තියෙනවා. අපි මේ ගණන් දෙකක් හදමු. අපි යන් ඊළඟ ගන්නට බලන්න එක්තරා ශ්‍රේණියක r වන පදය ur සමානයි 5r ධන 3 ලෙස දී ඇත. ශ්‍රේණිය හඳුනා ගන්න පද n ගණනක එකතුව සොයන්න. එතකොට මේ ශ්‍රේණිය හඳුනා ගන්න කියලා කියන්නේ මෙයා සමාන්තර ශ්‍රේණියද එහෙම නැත්නම් ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා තමයි ඉස්සරම අපෙන් අහන්නේ. අපිට දීලා තියෙන්නේ මොකද්ද? පොදු පදේ. fair term විතරයි. හරි. එතකොට මෙයාගෙන් කොහොමද ශ්‍රේණියක් හඳුනගන්නේ? හරි. ගොඩක්ම ලේසි. අපිට පුළුවන් මෙයාගෙන් u1 හොයන්න. කවුද එන්නේ u1? r වෙනුවට 1 දාන්න. කීයද? 8යි. අපි u2 හොයන්න. කීයද එන්නේ? 10යි 3යි 13යි. අපි u3 හොයන්න. කීයද එන්නේ? 15යි 3යි 18යි. ඔයාලට මතකද සමාන්තර ශ්‍රේණියක මොකද තිබ්බ සම්බන්ධය? මෙයාගෙන් මෙයා අඩු කරපුවාම ඒ කියන්නේ u2කින් u1 අඩු කරපුවාම එන ගාන 5යි. අනිත් පද දෙකෙන් u3 u2 අඩු කරපුවාම එන ගාන කීයද? 18න් 13 5යි. අන්න එහෙනම් මේ පද අතර මොනවද තියෙන්නේ? අපිට ඕන තව එකක් අරන් බලන්න පුළුවන්. 20 ධන 3 23. u4 නුත් u3 අඩු කරන්න. කීයද එන්නේ? 5යි. අන්න අපිට පේනවා හැම එක ළඟ තියෙන පද දෙකක් අතරම මොකද්ද? එක ළඟ තියෙන පද දෙකක් අතර පොදු අන්තරය සමානයි. හරිද? පොදු අන්තරය සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක සමාන්තර ශ්‍රේණියක් කියලා. පැහැදිලිද? මෙහෙම තමයි ශ්‍රේණියක් හඳුනගන්න කෘත්‍යෙම ශ්‍රේණියක් හඳුනගන්නේ. අපිට පුළුවන් ලියන්න මොකද්ද? මෙහි අනුයාත පද අතර අනුයාත කියලා කියන්නේ consecutive. අනුයාත පද අතර පොදු අන්තරයක් ඇත. පොදු අන්තරයක් ඇත.
එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. හොඳයි. ඔන්න අපි මෙයා සමාන්තර ශ්‍රේණියක් කියලා ඔප්පු කරලා ඉවරයි. හරිද? හරි. එතකොට මෙයාගේ පළවෙනි පදේ බැලුවොත් එම් පළවෙනි පදේ කීයද? පළවෙනි පදේ 8යි. පොදු අන්තරය 5යි. රයිට්. අපිට ඒක ඕන වෙනවා ඊළඟ කොටසට ගානේ. රයිට්. A කියන්නේ 8යි, D කියලා කියන්නේ 5යි. අපි මොකද්ද ගානේ දෙවෙනි කොටස යන්නේ? පද n ගණනක එකතුව. පද n ගණනක එකතුව අපිට ලියන්න පුළුවන් n බෙදීම 2 වතාවක් 2යි a ධන n ඍණ 1යි d කියලා. රයිට්. මෙතනට ආදිශ කරන්න විතරයි තියෙන්නේ උත්තරේ ගන්න පුළුවන්. කීයද? දෙවරකට 16යි ධන n ඍණ 1 වතාවක් කීයද? 5. සුළු කරන්න අපිට එනවා Sn සමානයි n බෙදීම 2 වතාවක් 16න් භාග කියවුවම 11යි 11 ධන 5යි n කියලා. රයිට්. මෙන්න මේක තමයි මෙයාගේ පද n ගණනක එකතුවට ගන්න පුළුවන් සම්බන්ධය. පැහැදිලිද? හොඳයි. තුන්වෙනි ගාන මොකද්ද? 1 සිට 40 තෙක් ඇති පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. ඒ කියන්නේ 1 සිට 40 තෙක් තියෙන පූර්ණ සංඛ්‍යාව මොනවද? 1 ධන 2 ධන 3 ධන ඔහොම ගිහිල්ලා අන්තිමේට 40. රයිට්. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවල එකතුව හොයන්න තමයි තියෙන්නේ. හරි. එතකොට අපිට මෙයා ගත්තොත් එහෙම බලන්න මෙයාගේ පළවෙනි පදේ කීයද? 1යි. අපි මෙයාගේ අන්තිම පදේ දන්නවනේ. ඔව්. අපි එහෙනම් L කියන එක්කෙනා දන්නවා 40යි කියලා. එහෙනම් අපිට පද n ගණනක එකතුව ලියන්න මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් අපිට පුළුවන් මොකද්ද? 1 සිට 40 තෙක් ඇති පදවල එකතුව ලියන්න n බෙදීම 2 වතාවක් 1 ධන 40යි කියලා. හරි? හරි. දැන් එතකොට n ට කීයක් දාන්නේ? හොඳට බලන්න. මෙතන පද කීයක් තියෙනවද? පද කීයක් තියෙනවද? මෙතන තියෙනවා පද 40ක්. එහෙනම් අපිට n ට 40යි කියලා දාන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්නේ s 40 සමානයි 40 බෙදීම 2 වැඩි කිරීම 41 කියන උත්තරේ. අපිට එනවා 820යි කියලා. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න ශ්‍රේණියක අන්තිම පදේ දන්නවනම් ශ්‍රේණියක අන්තිම පදේ දන්නවනම් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා පද n ගණනක එකතුව හොයන්න. හරි? එතකොට දැන් ඔයාලට මම මේ කොටස කියලා දුන්නේ කොහොමද අපි සමාන්තර ශ්‍රේණිය යටතේ කතා කරපු සූත්‍ර 3 පාවිච්චි කරන්න කියන එක. හරි? හරි. එතකොට මේ නෝට් එක මුලින් ඉඳලා හොඳට ලියන්න. ආයෙත් පාරක් බලන්න. මොන හරි අපහැදිලි තැනක් තිබ්බොත් අහන්න. රයිට්. මේ කොටසෙන් ඔයාලා මතක තියාගන්න ඕන සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියේ සූත්‍ර ටික. හරි. එතකොට ඊළඟ කොටසෙන් අපි කතා කරමු මොකද්ද ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ සහ මොනවද මිශ්‍ර ශ්‍රේණි කියන්නේ කියන එක සම්බන්ධව. හොඳයි.